ගෙවී ගිය සති දෙක නිරීක්ෂණය කර බැලීමේදී රාජ්‍ය මාධ්‍ය තුලත් ඇතැම් පෞද්ගලික නාලිකා කිහිපයකොත් එකතු වෙලා නැවත වතාවක් මේ ආණ්ඩුවට සම්බන්ධ කුලී සේනාංක කුලී හේවායෝ එහෙම නැත්නම් වොයිස් කට් බලසේනාව නැවත වතාවක් කලෙලි බහැලා තියෙනවා. මොකටද මේ කලෙලි බහැලා තියෙන්නේ? නැවත වතාවක් ජාතීන් අතර ආගම් අතර වෛරය පතුරවන්න. අපිට පේනවා මේ සිදු කරමින් තිබෙන ප්‍රකාශ දෙස බැලුවම මේ සාමින් වහන්සේලා කීප නමක් විශේෂයෙන්ම අපි කියන්න ඕන ගලබොඩාත්තේ ඥානසාර සාමින් වහන්සේ, ඒ වගේම මාගල් කන්දේ සුදත්ත සාමින් වහන්සේ, මැඩිල්ලේ පඤ්ඤාලෝක සාමින් වහන්සේ ඇතුළු මේ සාමින් වහන්සේලාත් ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස සාමින් වහන්සේත් මේ අයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන මේ කුලී හේවායෝ, ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම බුද්ධ්‍යංශ වලින් පඩි ගන්න එහෙම නැත්නම් පොලිස් ඔත්තුකරුවෝ විදියට කටයුතු කරන කීප දෙනෙක් අද ඇවිල්ලා රට තුල සම්පූර්ණයෙන්ම වෙනස් කතන්දරයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. මොකද්ද මේ කතන්දරේ? ඒක තමයි විශේෂයෙන්ම මේ කාදිනල්තුමා ඉලක්ක කරගෙන විශාල ප්‍රහාරයක් එල්ල කරන්න පටන් අරගෙන. මැල්කම් රංජිත් කාදිනල්තුමා ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය දියත් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඇයි මෙහෙම ප්‍රහාරයක් දියත් වෙන්නේ? එතකොට කාදිනල්තුමා ඉලක්ක කරගෙන එල්ල කරන ප්‍රහාරයත් එක්කම ඒකට සම්බන්ධ කරලා පාට්ලි චම්පික රණවකතුමාගේ නම සඳහන් කරනවා මින් කියනවා මේ පල්ලියත් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් පියතුමල්ලත් එක්ක එකතු වෙලා පල්ලියත් එක්ක එකතු වෙලා මේ කුමන්ත්‍රණයක් සිදු කරමින් තියෙනවායි කියලා. එක පැත්තකින් කාදිනල්තුමාට ප්‍රහාරය එල්ල කරනවා. කාදිනල්තුමා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉෂ්ට නොවීම, සාධාරණ ඉෂ්ට නොවීම, නීතිය ක්‍රියාත්මක නොවීම නිසා මේ ප්‍රශ්නේ ජාත්‍යන්තරයට ගෙනිච්ච කියලා කාදිනල්තුමාට එලවා පහර දෙනවා. මේක ජිනීවා වලට ගෙන ගියා, වතිකානුවට ගෙන ගියා, ජාත්‍යන්තරයට ගෙන ගියා කියලා අද එතුමව ඉලක්ක කරගෙන ඊටාම නරක විදියට, ඊටාම විසකුරු විදියට කාදිනල්තුමාට අද පහර දෙන්න පටන් අරගෙන තියෙනවා. එතුමාගේ චරිතය ඝාතනය කරනවා. එතුමාගේ ගෞරවය නැති වෙන විදියට, එතුමාගේ අභිමානය නැති වෙන විදියට එතුමාට අද ඊටාම නරක විදියට නිග්‍රහ කරමින් ඉන්නවා. ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ ඉදිරිපත් වෙච්ච සාක්ෂි සහ එහිට එය ඉදිරියට ඇවිල්ලා කරපු යම් යම් ප්‍රකාශ තුලින් ඊටාම බරපතල තොරතුරු විශාල ප්‍රමාණයක් හෙළිදරව් වෙලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙකුටම සාධාරණ සැකයක් තියෙනවා මේ පාස්කු ප්‍රහාරය පිටුපස යම්කිසි හදිසි හස්තයක් තියෙනවද කියලා. ඒක නිසා තමයි කාදිනල්තුමා මේක නිරන්තරයෙන් මතු කරන්නේ. අත් වශයෙන්ම කාදිනල්තුමාට තමන්ගේ කතෝලික සිංහල කතෝලික ප්‍රජාව සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව සම්බන්ධයෙන් එතුමට වගකීමක් තියෙනවා. මොකද පාස්කු ප්‍රහාරය එල්ල වෙච්ච අවස්ථාවේදී කාදිනල්තුමා ඉටු කරපු ඒ මෙහෙය කාර්යභාරය ඇත්ත වශයෙන්ම අපිට මිල කලන්න බෑ. ඒ වෙලාවේ රට ඇතුළේ විශාල ආගමික සිවිල් යුද්ධයක් ඇති වෙන්න නියමිතව තිබුණේ. රට ඇතුළේ විශාල කෝලහලයක්, ආගමික කෝලහලයක් ඇති වෙන්න තිබුණේ. ඒ අවස්ථාව ඇත්ත වශයෙන්ම සමනය කරේ කාදිනල්තුමාගේ ඒ තැම්පත්, ඒ වගේම සංගමයෙන් යුතුව මේ රටේ ජනතාව ඒ ඇවිලෙන්න ගිය මහා ජාතිවාදී ආගම්වාදී ගින්න නිව්වේ කාදිනල්තුමා. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. එහෙම කටයුතු කරපු කාදිනල්තුමා දැන් වහකදුරු වෙලා තියෙනවා. දැන් කාදිනල්තුමාට හැරුණු අතේ පහර දෙනවා. ඇයි මේ? දැන් එදා කාදිනල්තුමා ඒගොල්ලන්ට සුර දූතෙක් වගේ පෙවුණා. එදා කාදිනල්තුමා ඇවිල්ලා එවකට තිබුණු යහපාලන ආණ්ඩුවට, මෛත්‍රීපාල සිරිසේන, ඒ වගේම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට එදා චෝදනා කරා. මේ ප්‍රහාරය නතර කරගන්න කටයුතු කළේ නැහැ. මේක පිළිබඳව කලින් දැනුවත් කරලා තියෙද්දිත්, මේ පිළිබඳව බුද්ධ්‍යංශ දැනුවත් වෙද්දිත් මේ ප්‍රහාරය නතර කරලා මේ සිද්ධ වුණු ජීවිත හානිය නතර කරන්න කටයුතු කළේ නැහැ කියලා චෝදනා කළා විතරක් නෙවෙයි, මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගේන්න ඕන කියලා එදා කාදිනල්තුමා කියනකොට
අත්පොලසන් දීලා කාදිනල් තුමාගේ ඒ ප්‍රකාශයන්ට වැඳ නමස්කාර කරපු අය, කාදිනල් තුමාට මල් කලඹවල් පිළිගන්නපු අය, කාදිනල් තුමාගේ ඒ ප්‍රකාශ නැවත නැවත උස්සනින් උච්චාරණය කරපු අය අද ඇවිල්ලා මේ මොනවද කියන්නේ? එදා ඒ කාදිනල් තුමාගේ ප්‍රකාශ වලින් එදා අපේ ඒ යහපාලන ආණ්ඩුවට, එදා ඒ මෛත්‍රීපාල රනිල් සිරිසේන රනිල් ආණ්ඩුවට එදා විශාල හානියක් එදා සිද්ධ වුණා ඒ කාදිනල් තුමාගේ ප්‍රකාශ වලින්. ඒ අවස්ථාවේ කාදිනල් තුමා මේ කට්ටියට ඉතාම හොඳයි. මේක එහාට දානවා, මෙහාට දානවා, නීතිපති දෙපාර්තමේන්තුවට දානවා, ඊළඟට ආපහු පොලිස්පතිය ඇවිල්ලා ප්‍රකාශ නිකුත් කරනවා, විවිධ කොමිෂන් දානවා, වාර්තා ඉදිරිපත් කරනවා. ඉතින් අපි අහන්නේ දැන් කඩිනමින් යුක්තිය ඉෂ්ට කරනවා කිව්වනම්, සාධාරණ ඉෂ්ට කරනවා කියලා කිව්වනම් ඇයි තාම මේක ඉෂ්ට වුනේ නැත්තේ? එහෙමනම් මේකේ බලපෑම දැන් කාටද තියෙන්නේ? කාදිනල් තුමාට. ඇයි? කතෝලික ප්‍රජාව තමයි මේකෙන් වැඩිම වින්දිතීන් බවට පත් වෙලා තියෙන්නේ. ඔවුන් තමයි අසරණ උනේ. ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් තමයි ජීවිත අහිමි උනේ. ඒ නිසා දැන් කාදිනල් තුමාට රට ඇතුලේ මේකට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැත්නම්, නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එතුමට පැහැදිලිව අයිතියක් තියෙනවා. සුද්ධ වූ අයිතියක් තියෙනවා මේ ප්‍රශ්නේ වතිකානුවට ගිහිල්ලා තමන්ගේ මූලස්ථානයට, කතෝලික සභාවේ ඒ මූලස්ථානයේ වෙච්ච වතිකානුවට ගිහිල්ලා මේ සිදුවෙලා තියෙන අයුක්තිය, අසාධාරණය පිළිබඳව කතා කරන්න එතුමට පාරිශුද්ධ අයිතියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ ප්‍රශ්නේ ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනවා තමන්ගේ ප්‍රජාවට යුක්තිය ඉටු කර ගැනීම සඳහා. ඒ අන්තවාදයේ ස්වරූපය පිළිබඳ මූලධර්මවාදයේ හැඩරුව ගැන කියලා දෙන්න එන මේ සාමීන් වහන්සේලාට අපිට කියන්න කැමති, මේ පිළිබඳව මුලින්ම චම්පික ඇමතිතුමා තමයි හුදු නිකන් විසුකුරු ජාතිවාදී ප්‍රහාර එල්ල කරන්න නෙමෙයි, මේ රටේ මේ ජාතික ආගමික සමගිය නැති කරන්න කතා කරන්නේ නෙමෙයි, මේ මූලධර්මවාදයේ මුල මැද අග පිළිබඳව ඊටාම ගැඹුරින් අධ්‍යයනය කරලා, මේ පිළිබඳව විශ්ලේෂණය කරලා කෘතියක් සම්පාදනය කරේ චම්පික රණක මැතිතුමා අල් ජිහාඩ් අල් කයිදා නමින්. මේ කෘතිය මේක 2001 එතුමා ප්‍රකාශයට පත් කරේ. හරි, අද මේ ඇවිල්ලා මේ මුස්ලිම් අන්තවාදයේ පිළිබඳව දෙසුම් පවත්වන මේ සාමින් වහන්සේලාට, අපේ ඥානසාර හාමුදුරුවන්ට, මාගල්කන්දේ සුදත් හාමුදුරුවන්ට, ඒ වගේම මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන්ට, ඉත්තෑකන්දේ සද්දාතිස්ස හාමුදුරුවන්ට කියන්න ඕන, මේ අනතුර පිළිබඳව අපි මුලින්ම මේ රටට විතරක් නෙවෙයි, අපි ලෝකයේ ඇතිවෙමින් තිබෙන මේ ප්‍රවණතාවය පිළිබඳව අපි මේ රට ඉස්සරහා කරුණාකාරණා පැහැදිලි කරලා තියෙනවා. මේ පිළිබඳව පොතපත ලියලා තියෙනවා. එහෙම නැතුව ඒවා මුල් කරගෙන අපි මේ රටේ අහිංසක මුස්ලිම් ජනතාවට විරුද්ධව විෂකුරු ප්‍රකෝපකාරී ක්‍රියා කරන්න ගිහිල්ලා නැහැ.